හොඳයි දරුවනේ. අපි කතා කර කර ඉන්නේ පසුවස්සුණු තාක්ෂණයේ යටතේ. අපේ නිර්දේශයේ තියෙන පසුවස්සුණු තාක්ෂණයේ යටතේ මොනවද මේ පසුවස්සුණු හානි කියන්නේ කියන කාරණේ ගැන. මේ යටතේ පොඩ්ඩක් අපි මතක් කරගත්තොත් මෙන්න මේ වගේ දේවල් තමයි අපි කතා කර කර හිටියේ. අපි මුලින්ම කිව්වා අපි කිසියම් භෝගයක් ගත්තාම ඒ භෝගයේ පවතින අස්වැන්න පාරිභෝගිකයාගේ කිසියම් අවශ්‍යතාවයකට එහෙම නැත්නම් යම් නිෂ්පාදන ක්‍රියාවලියකට යොදාගත හැකි මට්ටම දක්වා මෝරලා තියනවාද වර්ධනය වෙලා තියනවාද ඒකට අපි කියනවා කියලා අස්වැන්නේ පරිණතභාවය කියලා. අපිට අස්වැන්න වල පරිණතභාවය හරි වැදගත් වෙනවා. අස්වැන්නක નિયમિત පරිණතභාවයක් නැත්නම් අපිට ඒක නෙලන්න බෑ. තේරුමක් නෑ නෙලාගෙන ළමයි. ඒ නිසා අපිට අස්වැන්නක පරිණතභාවය වැදගත් වෙනවා. එතකොට මෙතෙන්දී ළමයි මේ කිසියම් අස්වැන්නක් හරියට පරිණත වෙලා තියෙනවද කියලා දැක බලා ගැනීමට මැන ගැනීමට තීරණය කිරීමට යොදාගත් මිනුමක් තිබුණා. ඕකට අපි කියනවානේ පරිණත දර්ශකය කියලා. මැචුරිටි ඉන්ඩෙක්ස් එකවත් පරිණත දර්ශකය කියලායි කියන්නේ. යම් භෝගයක් නිසි පරිණත අවස්ථාවේ පවතින බව පෙන්වුම් කරන යම් ලක්ෂණයක් දර්ශකයක්. ඉතින් විවිධ ආකාරවල පරිණත දර්ශක අපිට යොදා ගන්න පුළුවන් වුණා. සමහරු මේ සඳහා පෙනුම හේවත් දෘෂ්ටිය භාවිතා කරાવી. මේක පරිණතයි මේක නෑ කියාවි. සමහරු මේ සඳහා નિયમિત කැලෙන්ඩර් කාලයක් යොදා ගනීවි. මෙදා වගා කළා නම් මෙදා තමයි පරිණත වෙන්නේ කියලා. සමහරු මේ සඳහා විවිධ මිනුම් හේවත් මාන යොදා ගනීවි. මේ යටතේ යොදා ගන්න පුළුවන් මාන විදිහට අපි යෝජනා කළා තමයි පෙනිට්‍රෝමීටර්, එහෙම නැත්නම් ෆෑන් කලරිමීටර්, මේක අවානක් වගේ කිව්වා. එහෙම නැත්නම් බ්‍රික්ස් මීටර් හේවත් අපි සමහර ඔය BST දරුවෝ නම් කියන්නේ මේකට රිෆ්‍රැක්ටෝමීටර් කියලා. ඊට අමතරව සමහර උද්දවිය යොදාගත්තා මේ අස්වැන්නේ විශිෂ්ට ගුරුත්වය මැනීම. එහෙම නැත්නම් සමහරු කරපු වැඩි මේකේ අරය, විස්කම්බය, එහෙම නැත්නම් දිග වගේ දේවල් මැන්නා වර්නියර් කැලිපර් ආදී යොදාගෙන. ඔය ගැන මුලින්ම අපි කතා කළා. ඊළඟට අපි කිව්වා විශේෂයෙන්ම යොමු වුණා ළමයි පළතුරු ගැන කතා කරන්න. අපිට වැදගත් වුණා මේ පළතුරු ඉදීම කියන සංසිද්ධිය. පළතුරු ඉදීම කියලා කිව්වේ ළමයි විශාල භෞතවේදීය ක්‍රියාවන් ගණනාවක සමස්ත බලපෑමක් කිව්වා. මේ පළතුරු ඉදීමේ කායික විද්‍යාත්මක ක්‍රියාවලිය මත මේක ආකාර දෙකකට බෙදන්න පුළුවන් වුණා. එකකට අපි කිව්වා ළමයි අන්ත උපරිම පළතුරු, අනිකට කිව්වා තමයි අන්ත උපරිම නොවන පළතුරු. පළතුරු අන්ත උපරිමද අන්ත උපරිම නොවේද කියන එක මත අපට මෙන්න මේ වගේ ප්‍රස්තාරික හැඩයක් යෝජනා වුණා. මෙන්න මේ වගේ ප්‍රස්තාරික හැඩයක් අපිට යෝජනා කරන්න පුළුවන් වුණා. අපි x අක්ෂයට කාලය දාලා y අක්ෂයට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව දාලා පොඩි ප්‍රස්ථාරයක් ළමයෝ නිර්මාණය කළොත් මම සරල හැඩය ඉදිරිපත් කළොත් y අක්ෂයට ප්‍රතික්‍රියාව හෝ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව දාලා නිකන් සරල ප්‍රස්ථාරයක් නිර්මාණය කළොත් අපට ලැබෙනවා අන්ත උපරිම සඳහා මෙන්න මේ වාගේ තත්ත්වයක්. කිසියම් පළතුරක් වයසට යාමේදී උපරිම ශ්වසන ශීඝ්‍රතාවක් හමු වෙනවා නම් එයාට කියනවා අපි අන්ත උපරිම කියලා. මෙන්න මේ જાතිය පළතුරු තමයි අපිට අමුයෙන් නැත්තම් පැහිලා කඩලා ඉදවන්න පුළුවන්. ස්වභාවිකව හෝ කෘත්‍රිමව. එහෙම නෙවෙයි.
සමහර පළතුරු තියෙනවා නිලව්වාට පස්සේ දිගින් දිගටම ශ්වසන ශීඝ්‍රතාව අඩු වෙගෙන යනවා. ඒවා ළමයෝ ඔය වගේ කඩලා ඉදවන්න බෑ. ගහේදීම ඉදෙන්න ඕන කරනවා. මේ අන්ත උපරිම හේවත් කඩලා ඉදවන්න පුළුවන් පළතුරු කඩලා ඉදවීමට යොදා ගන්න ද්‍රව්‍ය වලට අපි කීව තමයි ඉදවුම් කාරක කියලා. නැත්නම් රයිපනින් ඒජන්ට්ස් ඒවත් ඉදවුම් කාරක කියලා අපි කියනවා මේවා ඉදවන්න යොදා ගන්න දේවල් වලට. එතකොට මේ ඉදවුම් කාරක යටතේ විශේෂයෙන් අපිට වැදගත් වුණා. එතකොට ඉදවුම් කාරක කියලා කියන්නේ පළතුරු ඉදවීමට යම් රසායනිකයක් යම් ද්‍රව්‍යයක් යොදලා පළතුරු ඉදවන එකයි. අපිට වඩා වැදගත් උනේ මේ යටතේ කැල්සියම් කාබයිඩ් යොදා ගනිමින් පළතුරු ඉදවන එකයි. මේකට එදිනදා ව්‍යවහාරයේදී පුද්ගලයෝ කියනවා කාබයිඩ් යොදා පළතුරු ඉදවීම කියලා. මේක සෞඛ්‍ය ආරක්ෂිතව කරන එක නම් හරිම වැදගත් වුණා. ඒ වගේම අපි යෝජනා කළා පසුවස්තුණු හානි පිළිබඳව. යම් භෝගයක අස්වනු නෙලීමේ සිට පරිභෝජනයේ දක්වා සිද්ධ වෙන්න පුළුවන් හානි ගැනයි කතා කළේ. මේ පසුවස්තුණු හානි ප්‍රධාන වශයෙන් තීරණය වුණේ ළමයෝ ලබා ගන්න අස්වැන්නේ ස්වરૂපයේවත් අස්වනු ස්වභාවය මතයි. පසුවස්තුණු හානි කියලා කියන්නේ යම් භෝගයක අස්වනු නෙලීමේ සිට පරිභෝජනයේ දක්වා විය හැකි හානි වුණා. මේ හානි ප්‍රධාන වශයෙන්ම පසු අස්වනු හානි ප්‍රධාන වශයෙන්ම අපි ලබා ගන්න අස්වැන්නේ ස්වરૂපයේ මත තීරණය වුණා. මේ යටතේ ස්වરૂපයේ මත අස්වැන්න ප්‍රධාන ආකාර දෙකකටයි බෙදන්න පුළුවන් උනේ. ලබා ගන්න අස්වැන්නේ ස්වરૂපයේ මත අස්වැන්න ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා. ඒකෙන් එකකට අපි කිව්වා කල්තබාගත හැකි අස්වනු කියලා. අනිකට කිව්වා කල්තබාගත නොහැකි අස්වනු කියලා. කිසියම් භෝගයක් අස්වනු නෙලාගත්තට පස්සේ එහි නරක වීමකින් තොරව නැත්නම් ගුණාත්මයට හානි වීමකින් තොරව අපිට දිගටම ගබඩා කරලා තියන්න පුළුවන් නම් එයාට අපි කියනවා කල්තබාගත හැකි අස්වනු කියලා. ඒ වගේ ගබඩා කාලය දිගයි. නමුත් යම් භෝගයක අස්වැන්න නෙලවුවාට පස්සේ ගුණාත්මයේ හානි වෙන්නේ නැතුව එහෙම දිගු කාලයක් තියන්න බැරි නම් අපි කියනවා තමයි කල්තබාගත නොහැකි අස්වනු කියලා. ඉංග්‍රීසියෙන් කියාවි durable harvest, perishable harvest. නිලන අවස්ථාවේ ජලය අඩුයි නෑ නිලන අවස්ථාවේ ජලය වැඩි. පෝෂක ගුණය නැත්තම් පාස්නේ ක්ෂුද්‍ර ජීවීන් ඇද ගන්නා පෝෂක ගුණය අඩුයි නෑ වැඩි. අස්වැන්නේ බාහිර ආවරණයක් තියෙනවා හුඟක් වෙලාවට අනේ එහෙමනේ. අස්වැන්නේ පවතින පෘෂ්ඨීය වර්ගඵලයයි මේ බාහිර ආවරණය මත තීරණය වෙන්නේ. ඒ වගේම සාධක වර්ග දෙකෙන් එකක බලපෑමෙන් බාහිර අභ්‍යන්තර වලින් සාධක වර්ග දෙකම බලපෑමෙන් තමයි නරක වෙන්නේ. ඒ වගේම දැඩි බාහිර ආවරණය මගින් යාන්ත්‍රික හානි වළක්වනවා. මෙතන එහෙම එකක් නෑ. ඉතින් ඒ නිසා අපි කතා කළා ඊළඟට මේ පසුවස්තුණු හානි කිරියේ බලපාන සාධක පිළිබඳව. පසුවස්තුණු හානි කිරියේ බලපාන සාධක ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා. එකකට කිව්වා අපි පෙර අස්වනු සාධක කියලා. පෙර අස්වනු සාධක කියලා අපි නම් කළේ ළමයි යම් භෝගයක් වගා කිරීමට තීරණය කිරීම හෝ ශේෂ්ත්‍රයේ සකස් කිරීමේ ඉඳලා එහි අස්වනු නෙලීම දක්වා ක්‍රියාවලියයි. මෙන්න මේකට අපි කිව්වා පෙර අස්වනු සාධක කියලා. භෝගේ වගා කිරීමට තීරණය කිරීම නැත්නම් ශේෂ්ත්‍රයේ සකස් කිරීමේ ඉඳලා එහි අස්වනු නෙලීම දක්වා සමස්ත ක්‍රියාවලියට අපි කියන්නේ පෙර අස්වනු ක්‍රියාවලිය කියලා. ඒ යටතේ හමු වන තත්වයන්ට අපි කියනවා තමයි පෙර අස්වනු සාධක. භෝග තෝරා ගැනීම, බිම් සැකසීම,
භෝග සංස්ථාපනයේවත් සිටුවීම, ජල පාලනය, පාංශු සංරක්ෂණය, ජල වහනය, ජල සම්පාදනය, පොහොරේ දීම, රෝග පරිබෝධ වලපැල පාලනය කිරීම, ශාක වටා පස් ගොඩ කිරීම, අතුරියත් ගෑම, එහෙම නැත්නම් ආපහු වලපැල මර්ධනය කිරීම, වරින් වර පොහොරේ දීම, කප්පාදු කිරීම, මේ අවසානයේ අස්වනු නෙලීම. මෙන්න මේ ක්‍රියාවන් කොහොමද පසුවස්වනු හානියට බලපාන්නේ කියන එක අපට වැදගත් වුණා. පසුවස්වනු හානිය ඇති වෙන්නේ අස්වැන්න පරිභෝජනය කිරීම දක්වා වෙන්න පුළුවන් නෙලීමේ ඉඳලා. නමුත් කලින් ලබා දෙන තත්වයන් ඒකට බලපාලා තිබුණා. අපි එහෙනම් කලින් කතා කළේ මොනවද මේ පෙර අස්වනු සාධක කියන්නේ කියලා. එහෙනම් දැන් කතා කරන්න යන්නේ පසුවස්වනු හානිය කෙරේ බලපාන පසු අස්වනු සාධක පිළිබඳවයි. පසුවස්වනු හානිය කෙරේ බලපාන පසු අස්වනු සාධක පිළිබඳවයි කතා කරන්නට යන්නේ. අපි කියනවා ළමයි ඒ යටතේ පසු අස්වනු සාධක කියලා. පෙර අස්වනු සාධක කතා කරලා ඉවරයි. අපි කියනවා දැන් පසු අස්වනු සාධක කියලා. අපි කියනවා පසු අස්වනු සාධක කියලා. සමහරු මේවට ඉංග්‍රීසියෙන් කියයි ළමයි post harvest factors කියලා. භෝගයක අස්වනු නෙලීමේ සිට පරිභෝජනයේ දක්වා අවස්ථාවන් තුල පසුවස්වනු හානියට බලපාන සාධකයි. එහෙනම් අස්වැන්න නෙළුවාට පස්සේ මේවා බලපාන. නිරන්න ඉස්සරලා තිබුණේ පෙර අස්වනු සාධක. ප්‍රධාන ආකාර තුනයි පාරිසරික සාධක, කායික විද්‍යාත්මක සාධක, ජෛව විද්‍යාත්මක සාධක. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු මොනවද මේ පසුවස්වනු හානිය කෙරේ බලපාන පසුවස්වනු සාධක යටතේ හමුවන පාරිසරික සාධක කියලා. පාරිසරික සාධක ඉතින් ළමයි මේවට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ඇති environmental factors කියලා. අපි පොඩ්ඩක් මේ ඉංග්‍රීසි වචන සමගම ගමන් කරමු. මොකද එතකොට ඕගොල්ලන්ට උසස් අධ්‍යාපන කටයුතු ආදියටත් මේක හොඳ පිටුවහලක් වෙනවා. ඒ නිසා මේවට අපි කියනවා ළමයෝ environmental factors කියලා. පරිසරයේ හමු වන තත්වයන් ගැන නෙමෙයි කතා කරන්නේ ළමයි. යම් භෝගයක අස්වනු නෙලීමේ සිට එය පරිභෝජනයේ දක්වා ලක් වූ පාරිසරික තත්වයි. දැන් දැනගන්න ළමයි අපි භෝගයක අස්වැන්න නෙලපු හැටියෙම ඕක පරිභෝජනය කරන්නේ නැහැ. ඕක යම් තැනක අපි ගබඩා කරලා තියෙනවා, තැන්පත් කරලා තියෙනවා, తాවකාලිකව තියලා තියෙනවා. මෙන්න මේ වාගේ වෙලාවට ඒ ලක්වන තත්ත්ව බලපානවා පසුවස්වනු හානියට. මෙන්න ඒ වගේ තත්ත්වවලට උදාහරණ අංක 1 උෂ්ණත්වය. මොකද කියන්නේ උෂ්ණත්වය යටතේ වැඩි උෂ්ණත්වය යටතේ අස්වැන්නේ කායික හා භෞතික බිඳවැටීම් වේගවත් වෙනවා. එයාගේ සමහර වෙලාවට අස්වැන්නේ තියෙන පෝෂක බිඳ වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිවෘත්තීය ක්‍රියා වේගවත් වෙන්න පුළුවන්. උපස්තර බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට භෞතික වශයෙන් එයාගේ පටක බිඳ වැටිලා එයා මෙලෙක් වෙන්න පුළුවන්. වර්ණය වෙනස් වෙන්න පුළුවන්. අනේ ඒ වගේ බිඳ වැටීම් සිද්ධ වෙනවා. මොකක් වුණාමද ළමයෝ? මේ විදිහට උෂ්ණත්වය වැඩි තත්ත්වයකදී අස්වැන්න ගබඩා කරපුවා. විශේෂයෙන්ම වැඩි උෂ්ණත්වය තමයි බලපාන්නේ මොකටද? කායික වශයෙන් වන බිඳ වැටීම් වලට, භෞතික බිඳ වැටීම් වලට. දැන් මේ කායික බිඳ වැටීම් අපිට සමහරට පිටින් පේන්නේ නැති වෙන්න පුළුවන්. ශාකයේ නැත්තම් අස්වැන්නේ කාය කර්මයේ තමයි ඒකට බලපාන්නේ. සමහර වෙලාවට ඒකේ තියෙන ලිපිඩ ඔක්සිකරණය වීම, එහෙම නැත්නම් පිෂ්ඨය ග්ලූකෝස් බවට ජල විච්ඡේදනය වීමක්, එහෙම නැත්නම් ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවට බිඳ වැටීමක් අපිට ඒක පේන්නේ නැහැ. හැබැයි මේ ෆිසිකල් බ්‍රේක්ඩවුන්ස් ඒවත් භෞතික බිඳ වැටීම අපිට පේනවා. මේක මෙලෙක් වෙන්න පුළුවන්, හැඩය වෙනස් වෙන්න පුළුවන්, වර්ණය අයහපත් වෙන්න පුළුවන්. මේ මොකක් හින්දාද? වැඩි උෂ්ණත්වය නිසා. තේරුණාද ළමයි? ඊළඟට මෙන්න තව සාධකයක් තෙතමනය. අස්වැන්න නෙලනකොට අස්වැන්නේ මෙන්ම ගබඩාවේද සාපේක්ෂාර්ථතාව මේකට බලපානවා.
අස්වැන්නේ තෙතමනයත් බලපානවා ගබඩාවේ සාපේක්ෂාර්ථාවත් මේකට බලපානවා. මෙන්න වෙන වැඩේ ළමයෝ. අස්වැන්නේ වෙන්න පුළුවන් ගබඩාව වෙන්න පුළුවන්. තෙතමනේ හෝ ආත්තා වැඩි වෙච්චාම මොකද වෙන්නේ ළමයෝ? ශ්වසන බිඳ වැටීම් සිද්ධ වෙනවා. රෝග පලිබෝධ හානි සිද්ධ වෙනවා. ළමයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේක තේරුම් ගන්න හුඟක් වෙලාට මම කියන්න කැමතියි. මේ තෙතමන බිඳ වැටීම් සෑහෙන්න වෙනවා ළමයි ගබඩා තුලදී. ඔකට හේතුව මේකයි ළමයෝ. ළමයෝ හිතන්නකෝ මේ තියෙන අස්සුණු ගබඩාවක් කියලා. මෙන්න මේ කියන අස්සුණු ගබඩාව තුල මම යම් අස්වැන්නක් ගබඩා කළා. මම උදාහරණයක් ගන්නම්කෝ. අපි කියමු V කියලා. නැත්තම් මොකක් හරි භෝගයක පළතුරක් කියලා හිතන්නකෝ. මං ගබඩා කළා. ගබඩා කරපුවාම ළමයි මෙතන තෙතමන වර්ග දෙකක් තියෙනවා. එකක් මොකක්ද? මේ අපි කතා කරන අස්සුණු ගබඩාවේ තෙතමනේ. ගබඩාවේ පවතින වායුගෝලීය තෙතමනේට අපි කියනවා ගබඩා ආර්ද්‍රතාව කියලා. වායුගෝලයක්නේ ගබඩාවේ තියෙන්නේ. මම කියාවි මේකට ගබඩා ආර්ද්‍රතාව කියලා. මෙතන තියෙනවා අස්වැන්න. මේ අස්වැන්නෙත් තියෙනවා යම් ජල ප්‍රශ්‍රතයක්. මේකට අපි කියනවා අස්වැන්නේ ජල ප්‍රශ්‍රතය කියලා. නැත්නම් අස්වැන්නේ අඩංගු තෙතමන ප්‍රශ්‍රතය. මම කියන්නම් අස්වනු ජල ප්‍රතිශතය කියලා. මම කියන්නේ නැහැ මේ දෙන්නාම එකම අගයක් විය යුතුයි කියලා. හැබැයි ළමයි දැනගන්න අපි අස්වැන්න ගබඩා කළාට පස්සේ ගබඩාවේ වායුගෝලයේ තෙතමනයත් අස්වැන්නේ තෙතමනයත් අතර තෙතමන හුවමාරුවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ළමයෝ මේකෙන් මේකට තෙතමනේ යනවා කොහෙන්ද? අස්වැන්නෙන් ගබඩාවට ආපහු ළමයෝ ගබඩාවෙන් අස්වැන්නට තෙතමනේ එනවා. කොහොම ඇවිල්ලා මේ දෙන්න යම් අවස්ථාවක සමතුලිත වෙනවා. එහෙනම් එක දෙයක් කියන්න කැමතියි. කවුරු හරි අස්වැන්නේ තෙතමනේ පාලනය කරනවා නම් දැන් මෙතන කියනවානේ ළමයෝ පසුවස්සුණු සාධක යටතේ අස්වැන්නේ නැත්තම් පසුවස්සුණු හානි වලට තෙතමනේ බලපානවා කියලා. එහෙමයි කියලා මං හිතනවා වැඩි තෙතමනේ යටතේ ශ්වසනය වැඩි වෙනවලු රෝග පලිබෝධ වැඩි වෙනවනේ. මං හිතනවා එහෙනම් මෙහෙම කරනවා කියලා. මම මේ අස්වැන්න ගබඩාවට දාන්න ඉස්සෙල්ලා නියමිත තෙතමනයක් දක්වා වේලනවා. නැත්තම් අස්වැන්නේ තෙතමනේ අඩු කරනවා. අඩු කරලා මම මේක ගබඩා කරනවා. හැබැයි වැඩි අසාර්ථක වෙනවා. මොකද බැරි වෙලාවත් එහිදී ගබඩාවේ වැඩි තෙතමනයක් තිබ්බොත් ආපහු මොකද වෙන්නේ? වේලපු අස්වැන්න ගබඩාවෙන් තෙතමනේ උරා ගන්නවා. උරා ගන්නවත් එක්ක මොකද වෙන්නේ? නරක් වීම නැත්නම් ශ්වසන බිඳ වැටීම, රෝග පලිබෝධ හානි ඇති වෙන්න පටන් ගන්නවා. හරියට මේ වාගේ දෙයක් ළමයි. විස්කෝතු පැකට් එකක තියෙනකන් කරස් ගාලා හැපෙනවා බොහොම අඩු තෙතමනයක් යටතේ තියෙන. මම මේ විස්කෝතුව පැකට් එක කඩලා අරගෙන පැකට් එක වායු හා තෙතමන රෝධක වෙනවා. මේ විස්කෝතු පැකට් එක ආයි කඩලා මේකෙන් විස්කෝතුවක් ගෙනල්ලා මේසයක් උඩ තියලා තියෙනවා. දවසක් යද්දී මොකද වෙන්නේ? අපි ගමේ භාෂාවෙන් කියනවා විස්කෝතුව පොඟලා. මොකද්ද විස්කෝතුව පොඟවුවා කියන්නේ? වායුගෝලයේ තියෙන තෙතමනේ විස්කෝතුව උරාගත්තා. උරාගෙන යම් සමතුලිත අවස්ථාවකට එනවා. ඒකයි අර විස්කෝතු පැකට් එක ඇතුලේ වායු රෝධක තෙතමන රෝධක ආකාරයට උපහරි ගස්සලා තියෙනවා. විස්කෝතු පැකට් එකක් වශයෙන් තියෙනකොට ඕකේ තියෙන ශුද්ධ පරිසරය. එහෙම නැත්නම් විස්කෝතුවට වහම ආසන්නෙන් තියෙන තෙතමනය බාහිර පරිසරයට වඩා අඩුයි. ඒ නිසා ඒ ශුද්ධ පරිසරය අතරේ ආහාරයයි පරිසරයයි තෙතමන හුවමාරු කළාට මේක තෙත් කන්නේවත් පොඟන්නේවත් ශ්වසනයේ වේගවත් වෙන්නේවත් ශුද්ධ ජීවී ක්‍රියා වැඩි වෙන්නේවත් නැහැ. නිසා මතක තියාගන්න පසුවස්සුණු හානි කෙරේ තෙතමනේ බලපානවා නම් තෙතමන කොට්ටාශ දෙකක් තියෙනවා. එකක් තමයි අස්වැන්නේ තෙතමනය, අනික තමයි ගබඩාවේ තෙතමනේවත් ගබඩාවේ ආර්ද්‍රතාව. මේ දෙකම පාලනය කළ යුතු වෙනවා. එහෙනම් බාහිර සාධකයට මම කතා කළා උෂ්ණත්වය ගැන, දැන් කතා කරවුවා තෙතමනය ගැන. එන්න තුන්වෙනි සාධකය වායුගෝලීය සංයුතිය. මේ යටතේ බලපානවා ළමයෝ අපි කතා කරන්නේ අස්සුණු ගබඩා කරපු පරිසරය වෙන්න පුළුවන්. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් තමයි බලපාන්නේ. බැරි වෙලාවත් ඔක්සිජන් වැඩි නම් ශ්වසන හානි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩි නම්
නිර්වායු තත්ත්වය ඇති වෙනවා. දැනගන්න ඔක්සිජන් වැඩිවීම වගේම නිර්වායු තත්ත්වය ඇතිවීමත් මේ දෙකම අස්වැන්නට හානි වෙනවා. ඊළඟ සාධකය අපි දක්වනවා භෞතික හෙවත් යාන්ත්‍රික හානි. මේකට සමහරු කියයි ළමයි ෆිසිකල් ඩැමේජස් කියලා. අපි අස්වැන්නට යම් යම් යාන්ත්‍රික හානි ඇති කරනවා. මේකට අපි කියාවි ෆිසිකල් ඩැමේජස් කියලා. මේ වගේ දේවල් වෙන්නේ අපි අස්වැන්න රළු විදිහට පරිහරණය කරන්න ගියාම. මේක මෙහෙට දානවා මෙහෙට දානවා තල්ලු කරනවා ඔය වගේ දේවල් වෙන්න ගියාම මේ අස්වැන්න කියන සජීවී පටක බිඳ වැටෙනවා. ඒ මගින් ඇති වන තත්ත්වය තමයි මේ අපි යෝජනා කරලා තියෙන්නේ. දැන් අපි මෙතෙක් කතා කළේ අස්වැන්න සඳහා බලපාන නරක වීමට බලපාන පාරිසරික නැත්තම් ඒකේ තියෙන පරිසර තත්ත්ව වෙනවා. දෙවන සාධක වර්ගයේ හඳුනා ගන්න කායික විද්‍යාත්මක සාධක. සමහරු මේවට ළමයි ඉංග්‍රීසියෙන් කියාවි physiological factors කියලා. සමහරු මේවට ඉංග්‍රීසියෙන් කියාවි physiological factors කියලා. දැනගන්න අස්වැන්න කියන්නේ ජීවී හෙවත් සජීවී පටකයක්. සජීවී පටකයක් ගත්තාම ඒක ඇතුලේ යම් යම් කාය කර්මයන් අපි කියන පරිවෘත්තීය ක්‍රියාවන් කියන්නේ එක පැත්තකින් ගොඩනගනවා අනෙක් පැත්තෙන් බිඳ හෙළනවා. එහෙනම් අපි අස්වැන්න කියන්නේ පළතුරු ගෙඩියක්, එළවලුවක් නම් පිටරයක් නම් එයා සජීවී පටකයක්. ඒ නිසා එයා තුල සිද්ධ වෙනවා බොහෝ කායික ක්‍රියාකාරකම්. ඒ මගින් මොකද වෙන්නේ? එක්ක ඒක වර්ධනය වෙනවා එහෙම නැත්නම් බිඳ වැටෙන්න බලපාන. බොහෝ විට සිදුවන්නේ ළමයි කාය කර්ම ක්‍රියාවන් මගින් අස්වනු බිඳ වැටෙන එකයි. ඒ ගැනයි මේ කතා කරලා තියෙන්නේ. මේ පසු අස්වනු හානි වලටයි බලපාන්නේ. මෙන්න ඒ යටතේ වෙන්න පුළුවන් එක ක්‍රියාවක් කායික ක්‍රියාවන් යටතේ. එතලී නිෂ්පාදනය. පළතුරු වලින් දැනගන්න එතලීන් නිපදවනවා. මේ ගැන විවිධ මත තියෙනවා. සමහරු කියන එක දෙයක් තමයි මේ ගැන ළමයි එක එක ලේඛනවල යම් යම් මත තියෙනවා. සමහරු සලකන මතයක් තමයි ළමයෝ එතලීන් යටතේ පළතුරු ඉදේ කියලා කියනවා. මේ එක මතයක්. ඉතින් මේක ඇත්තයි. මතයක් කියන්නේ මේ අනික් අය මේක ප්‍රතික්ෂේප කරන්නේ. මේක සමහරු ඉතා දැඩිව යෝජනා කරනවා එතලීන් යටතේ පළතුරු ඉදෙනවා කියලා. මේක දැනගන්න ඕන. දෙවනුව අපි යෝජනා කරනවා අපි දැනගන්න ඕන පසුවස්තුණු ක්‍රියාකාරකම් යටතේ ඉදෙන පළතුරු වලින් මේ ඉදීමට බලපාන පුද්ගලයා කවුද? එතලීන් මුදා හරිනවා කියලා. ඉදෙන පළතුරු වලින් එතලීන් මෙයා තමයි සූත්‍රය මුදා හරිනවා. ළමයෝ තුන්වෙනි මතයක් නැත්නම් තුන්වෙනි සංකල්පයක් තියෙනවා මේකත් දැනගන්න ඔය අස්වනු සම්බන්ධයෙන් කටයුතු කරද්දි ළමයි දැනගන්න පළතුරු වලට අමතරව පස අමු ගොම පළතුරු විතරක් නෙමෙයි ළමයෝ සමහර ශාක කොටස් මගින් පවා එතලීන් මුදා හරිනවා. සමහර ශාක කොටස් මගින් පවා එතලීන් මුදා හරිනවා. අන්න එහෙම එකක් තියෙනවා ළමයි. ඔයගොල්ලෝ හිතන්න එපා මේ පළතුරු අර කෙසෙල් ඉදවීමට දුම් ගැස්සීමේදී අපි ඕක පසේම කරන්නේ නිකන් කියලා. පසේම වලක් කපලා ඇයි පළතුරු තැන්පත් කරන්නේ. එතකොට පස මගින් එතලීන් ලැබෙනවා.
දැනගන්න අමු ගොම වලට පුළුවන් කියලා හොයාගෙන තිනවා ඉතලියෙන් උදාහරණ. ඉතින් මම දන්නේ නැහැ පළතුරු ඉදවද්දී අමු ගොම පාවිච්චි කරනවද කියන්නේ. හැබැයි දැනගන්න ඔය අහලා තියෙනවද කැප්පෙටියා කියලා ශාක අතු වර්ගයක් ඔය ගම්වල කෙසෙල්කම් ඉදවද්දී වලට දානවා. මෙයාට පුළුවන් ඉතලියෙන් උදාහරණ. ඉතලියෙන් තමයි ළමයෝ පළතුරු ඉදවීමට දායක වන හෝමෝනේ. ශාකවල ප්‍රධාන හෝමෝන 5ක් තියෙනවා. ඒකෙන් ওই පළතුරු ඉදීමට ආධාර වන්නේ ඉතලින් බව දැනගන්න. ඉතින් මේ ඉතලින් සම්බන්ධයෙන් මෙන්න මේ වාගේ තොරතුරු අපි දැනගන්න ඕන. එතන මං කී හිටියේ මොකක්ද? පළතුරු නිපදවන ඉතලින් මගින් එයා තවදුරටත් ඉදීමට ලක් වෙනවා. මෙම ඉතලින් කොළ එළවලු වල හරිතප්‍රද බිඳ හෙළමින් කාපාටක් ඇති කරනවා. එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ළමයි. මෙය කොළ එළවලු වල ගුණාත්මයේ පහළ යවනවා. ඒ නිසා ඉදීගෙන එන පළතුරු හා කොළ එළවලු එක්ව ගබඩා කරන්නේ නැත. මේක ඇත්ත. දැනගන්න සමහර වෙලාවට ප්‍රායෝගිකව අපි දැකලා තියෙනවා. ඔය ඉදෙන අඹ ගාව ලීක්ස් කංකු මුකුණු වෙන්න වාගේ පලා වර්ග ගබඩා කළොත් එක්ව ගබඩා කළොත් මොකද වෙන්නේ? අඹ ඉදෙනකොට එතලින් මුදා හරිනවා. ඒ මුදා හරින එතලින් මගින් කොළ පාට එළවලු මම ඔය කිව්ව ලීක්ස් හරියට මේ වැඩේට ලක් වෙනවා. මුකුණු වෙන්න හරියට කංකුම් ලක් වෙනවා. ගොටුකොළ මේ වායේ පත්‍ර වලට පළතුරු මගින් මුදා හරින එතලින් ලැබිච්ච හැටි මොකද වෙන්නේ? අර පළතුරු මගින් මුදා හරින එතලින් මගින් අර එළවලු කහ පාට වෙනවා. අපි ප්‍රායෝගිකව දන්න දෙයක් තියෙනවා. හුඟක් වෙලාවට ඔක සිද්ධ වෙනවලු ළමයි වරකා සහ ඔය කොළේලුළු එක ගවඩා කරපුවාම. ඔකේ ප්‍රායෝගික වැදගත්කමක් ගැන සමහර පර්යේෂකයෝ කියනවා. ඒගොල්ලෝ කියනවා සමහර වෙළඳපොළවල් වල ඉන්නවලු මේ දේශීය පලා විකුණන එක්කෙනයි වරක විකුණන එක්කෙනයි දෙන්නම එක්කෙනෙක්ලු. එයා කරන්නේ වරකත් නිකන් නෙමෙයි කෑලි කපලා අර කන්න පුළුවන් මට්ටමට කපලා කොස් කට්ට තියෙනකොටම වරක කපලා ඒ කෑලිත් තියන් ඉන්නවලු. ඒ එතනම තව පොඩ්ඩක් මේ පැත්තෙන් ගූණියක් හරි මොකක් හරි දාගෙන මුකුණු වෙන්න කංකුම් ලීක්ස් ආදියක් තියෙන ඒවත් ගබඩා කරන් වාඩි වෙලා ඉන්නවලු. ඉතින් මෙයාලට දැනුවත් කිරීමකුත් කළාලු ඕක කරන්න එපා. මොකද මේ වරකා වලින් නිකුත් වෙන එතලින් මගින් ටක් ගාලා ඔබගේ මැල්ලුම් කොළ ටික කහපාට වෙලා මිනිස්සු ගන්න නැහැ කියලා. මේ ගැන අපට දන්නා පරිදි මට මතකයි කොළඹ නගරේ පුරා එක්තරා විශ්වවිද්‍යාලයක් මගින් පොඩි වැඩසටහනක් පවාදියත් කළා. මේකේ ආහාර පිළිබඳ තාක්ෂණය ගැන වැඩ කරන දරුවෝ ගිහිල්ලා මේ වගේ ඔය අපි කියන්නේ ඔය යම්මලා කියලා කියන්නේ ඔය ඒගොල්ලෝ දැනුවත් කරලා මං හිතන්නේ දැන් කරන්නෙත් නෑ මේක. මොකද මේක කොළඹ පැත්තේ බොහොම සුලභ දෙයක් තමයි. ඒකට හේතුව එහෙම වැරදි විදිහට ගබඩා කළොත් ළමයි අපි කොච්චර මහන්සි වෙලා මේක නිපදවාගෙන ආවත් වැඩක් නෑ. මොකද වෙන්නේ? එකට දාපු හැටි මේ ඉතලින් මගින් අනේ කවුරුත් කැමති සල්ලි දීලා ගන්න මේ කහපාට වෙච්චි කොළ තියෙන ලීක්ස් ආදී එහෙම ගන්නෙ නෑ. ඒ නිසා මේකත් දැනගන්න මේ පසුවස්සන ක්‍රියාවන් යටතේ. හරිද ළමයි? ඊළඟට අපි කතා කරනවා වර්ධනය හා සංවර්ධනය ගැන. අපි දැන් කතා කර ඉන්නේ පසුවස්සුණු හානි කිරී බලපාන සාධකනේ. ඉතින් ඒ යටතේ ඊළඟ සාධකය තමයි වර්ධනය හා සංවර්ධනය. මේකට සමහරු කියයි ළමයි growth and development කියලා. නිලාගත් අස්වැන්න අනවශ්‍ය පරිදි වර්ධනය හා සංවර්ධනයට ලක්වීමෙන් අස්වැන්න මේරීමෙන් කෙඳි ප්‍රශ්‍යතේ වැඩිවීම හා තිත්ත රස ඇති වෙනවා වගේ දේවල් වෙනවා. අපි ආපහු කියනවා අස්වැන්න කියන්නේ සජීවී පටකයක්. ඒ නිසා මොකද වෙන්නේ? එයා නිලාගත්තට පස්සෙත් එයාගේ කායික ක්‍රියාවන් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් තමයි බණ්ඩක්කා කඩාගත්තට පස්සෙත් කල් ගත වෙන්න එයාගේ මේ පරිවෘත්තීය ක්‍රියා නැත්තම් කායික ක්‍රියාවන් සිද්ධ වෙලා කෙඳි ප්‍රශ්‍යතිය වැඩි වෙනවා. අපි කොහොමද බණ්ඩක්කා පරිභෝජනයට යෝග්‍යද කියලා හොයන්නේ? කරලා අගිස්ස පොඩ්ඩක් කඩනවා. ටක් ගාලා කැඩෙනවා නම් කිඳි නැත්තම් බණ්ඩක්කා හොඳයි කියනවා. අපි ඒතර නෙලා ගන්න ඔය මට්ටමේ තියෙන බණ්ඩක්කා. බණ්ඩක්කා ඉතින් ගොඩාක් ලපටි අවස්ථාවේ නෙලා ගත්තොත් නම් අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතකොට. ඒක අභියෝගය තමයි ළමයෝ
කුඩා කාලේ නිලවුවොත් අපිට හම් වෙන්නේ කුඩා බණ්ඩක්කා කරන්. ඒවායේ ස්කන්ධය අඩුයි, විකිණීමෙන් ලැබෙන මුදල අඩුයි. ඒ හන්ද මොකද්ද කරන්න ඕන? ගොවියෝ අත්දැකීමෙන් දන්නවා බණ්ඩක්ක කපන්න ඕන කවද්ද කියලා. හැබැයි වෙළඳ දන්නවා මේ බණ්ඩක්ක දවස් කීයක් තියාගන්න පුළුවන්ද කියලා. කවුරුත් කෙඳි හැදිච්ච බණ්ඩක්කා විකුණන්නත් විදිහක් නෑ, කණ්ඩ කැමතිත් නෑ. ඒකට ඒක අහක දාන්න ඕන. දැනගන්න මේ බණ්ඩක්කා කියන එළවලු හරියට නාස්ති වෙනවා වෙළඳ පොලේදී මේ ඕවර් මැචුරිටි නැත්තම් වැඩිපුර පරිණත වෙලා කෙඳි හට ගැනීම නිසා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ළමයි වර්ධනය හා සංවර්ධනයේ ප්‍රතිපද. ඒ වගේම සමහර ඔය පිපිඤ්ඤා වගේ දේවල් අනවශ්‍ය පරිදි මැචුව වුණාම තිත්ත රසක් ඇති වෙනවා. ඒතකොට කවුරුත් විකුණ ගන්න බැරි වෙනවා. ඒවා අපි සලකා බලන්න ඕනේ. සමහරට මෙතන උදාහරණ යෝජනා කරන්න පුළුවන් ඕන. උදාහරණ මේ කෙඳි කතන්තරයට කවුද? බණ්ඩක්කා. කවුද ළමයෝ මේ තිත්ත රසට උදාහරණය? පිපිඤ්ඤා. ඉතින් ඒ නිසා ගොවියෝ දැන් මෙහෙම එකක් තියෙනවා, මේ බාහිර දෙයක් කියන්නේ ඔය එළවලු හා පළතුරු අලවිය හුඟක් වෙලාවට අලුතෙන් ආරම්භ කරන ආධුනිකයෝ අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා. ඔය ස්වයං රැකියාව වශයෙන් සමහර කට්ටිය විවිධ ණය පහසුකම් ආදී ලබාගෙන සුළු පරිමාණව එළවලු හා පළතුරු අලවියට ආපුවාම ඒගොල්ල හරි අවබෝධයකින් තොරව මේක කළොත් පාඩු ලැබෙන්න පටන් ගන්නවා. මොකද මේවා ඔක්කොම නරක වෙන සුළු දේවල්. එළවලු මිලදී ගන්නකොට දැනගන්න ඕන මේ එළවලු Tamanට විකිනෙන්නේ මේ වාගේ ප්‍රමාණයෙන් කියලා. ඒ අතර පොඩි සමතුලිතතාවක් තියාගන්න ඕන. පළතුරුත් එහෙමයි. පළතුරු අපි ගත්තාම ඕනම පළතුරු වෙලෙන්දෙක් කියනවා අපි මෙච්චරක් දීලා කෙසෙල් කැනක් ගත්තට මහත්තයා කවදාවත් අපිට මේ සම්පූර්ණ කැනම විකුණන්න බෑ. සමහර කෙසෙල් ගෙඩි ඉතුරු වෙනවා, කවදාවත් මේවා විකුණ ගන්න බෑ. කුඩා කෙසෙල් ගෙඩි. ඒතර ඒගොල්ලෝ මොකද කරන්නේ? අර කෙසෙල් කැනට වියදම් කරපු මුදල විකිනෙන ඇවරි වලින් අල්ල ගන්නවා. ඉතින් සමහරු චෝදනා කරනවා වෙළඳ පොලේ කෙසෙල් මිල අධිකයි, පැපොල් මිල අධිකයි, බණ්ඩක්ක මිල අධිකයි. මොකද? ඒකල දන්නවා බණ්ඩක්ක ගෝණියක් ගෙනාවොත් නැත්නම් තොගයක් ගෙනාවොත් කොටසක් අනිවාර්යයෙන්ම මෝර්ලා අයින් කරනවා. ඒතර මේ මිනිස්සු මොකද කරන්නේ? අර බණ්ඩක්ක වලට ගෙවපු තක්කලිත් එහෙමයි. ගෙවපු සම්පූර්ණ මුදල විකිනෙන කොටසෙන් අල්ලන්න try කරනවා. ඒතර මොකද වෙන්නේ? මිල ඉහළ යනවා. ඉතින් මේක අද වර්තමානයේ තියෙන මේ එළවලු හා පළතුරු මිල ඉහළ යාමට හේතුවක්. පස්සේ අපි සලකා බලමු පසුබස්වුණු තාක්ෂණයේ වැදගත් වෙන්නේ ඔන්න ඔය වාගේ දැවෙන ගැටලු වලට උත්තර හොයන්නත් එක්ක. හරිද දරුවෝ? ඒකත් මතක තියාගන්න. ඒ නිසා මේ විදිහට හරියට ඉතින් මේ ඒ නිසා අපි අත්දැකීමෙන් දන්න ඔය ස්වයං රැකියා දරුවෝ ටික දවසක් යනකම් මේ ව්‍යාපාරය ටිකක් හොඳ ආදායමක් හොඳ ලාභයක් ලබා ගන්න බැරුව තමයි කරගෙන යන්නේ. සමහර කට්ටිය නොදැනුම් කමට විශාල පළතුරු තෝග ගේනවා හැම විකිනෙන්නේ ඊළඟට මොකද කරන්නේ? ඊළඟට ඕක තරහටත් එක විකුණු නැතුවාම කඩේ අසලටම බැහැර කරනවා. අඹ කුණු වුණාම අඹ ඉදිල වැඩි වෙච්චාම කෙසෙල් ඉදිල වැඩි වෙච්චාම කඩේ ගාවම කුණු ගොඩක් ගහලා හලනවා. දැන් මොකද වෙන්නේ? අතිරේක ගැටලුවක් ඇති වෙනවා කවුද? බැක්ටෝසෙරා ෆෙරුජිනස් සෙවත් පළතුරු මැස්ස ඇවිල්ලා මේ අහක දාපු අඹවල පැපොල් වල යැපෙනවා. ඒකල මොකද වෙන්නේ? අපි ඊළඟට ආපහු කෙසෙල් තොගයක් ගෙනල්ලා එල්ලනවා. කෙසෙල් කැන් වශයෙන්. අඹ දාපු හැටි මොකද වෙන්නේ? අර පළතුරු මැස්ස ඇවිල්ලා අපේ ඊළඟ තොගයට හානි කරනවා. දැන් මේ පාර ව්‍යාපාරේ පාඩු වෙන්නේ මොකක් හන්දද? පලිපෝදාහනිය නිසා. මේ නිසා යෝජනා වෙලා තියෙනවා මේක ක්‍රියාත්මක කරනවා. අඹ, පැපොල්, අලිපේර වගේ පළතුරු විකුණුන්නේ නැහැ කියලා නිකම්ම විසි කරලා දාන්න එපා. එක්ක ගිනි තබා දාන්න නැත්නම් වලලන්න. එහෙම නැත්නම් වළක්වන්න බැරි විදියට පසුවස්සුණු හානිය ඇති වෙනවා. යෝජනා කරනවා කෙසෙල් කැන් කඩවල එල්ලන ප්‍රදර්ශනය කරන්න එපා. ඒවට පළතුරු මැස්ස ඇටැක් කරනවා. එහෙම තියෙනවා නම් මේක ආවරණය කරන්න මොන වගේන් හරි. පොලිතින් වලින් ආවරණය කළොත් අමතර අවාසියක් වෙනවා. හරිතාගාර ආචරණය වගේ වෙනවා. ඒ නිසා වෙනත් කඩදාසි හරි මොකකින් හරි මේගොල්ලන්ට එකෙල්ලේ විදලා බිත්තර දාන්න බැරි විදියට සකස් කරන්න. හරි. එයා බාහිර දේවල්. හොඳයි. එහෙනම් මෙන්න කතා කළා වර්ධනය හා සංවර්ධනය ගැන. අපි කතා කරන්නේ මේ කායික ක්‍රියාවන් ගැන. මෙන්න තව ක්‍රියාවක් උත්සේදනය. නිලාගත් අස්වැන්න උත්සේදනයට ලක් වුණොත් මොකද වෙන්නේ? මැලවෙනවා.
ළමයෝ සමහර වෙලාවට ආවේනික ගුණ දැනගන්න ඔය කොළ එළවලු ආදී ප්‍රශ්නයක් තියෙනවා ළමයෝ. ඕකේ තෙතමනේ අඩු වුණාම ඕක මැලවී යනවා. තව එකක් තමයි මේ වාගේ ආවේනික ගුණ අහිමි වෙනවා. කොළ එළවලු වල තෙතමනේ අඩු වුණාම ඕකට වෙළඳ මහත්තුරු කියන වචනේත් මම කියන්නම්. ඒගොල්ලෝ කියනවා මහත්තයා මේ ලීක්ස් නැත්තම් කොළ එළවලු හම් වෙලා කියලා කියනවා. හම් වෙලා කියනවා. නිකන් සම් වගේ තත්වයක්. මේකට ඉංග්‍රීසියෙන් කියනවා සමහරු ළමයෝ ලෙදරි ස්ට්‍රක්චර් කියලා. මේකේ තෙතමනේ අඩු වුණාම මේක නිකන් සමක් වගේ තත්වයකටපත් වෙනවා. ඒක එතකොට හොඳ රුචිකත්වයක් එහෙම ඇට්‍රැක්ෂන් එකක් නැති වෙනවා. තව එකක් තමයි ශ්වසනය. තවත් කායික ක්‍රියාවක්. අධික ශ්වසනයට ලක් වුණාම මොකද වෙන්නේ? අස්වැන්නේ තියෙන සංචිත ආහාර වැය වෙනවා. අනික තමයි ශ්වසනයේ මගින් අනවශ්‍ය විදිහට මෙතන අපේ අස්වැන්නට උෂ්ණත්වය හා තෙතමනේ ලබා දීපු හැටි මොකද වෙන්නේ? රෝග හා පලිබෝධත් ඇවිල්ලා ඒ මත යැපෙන්න උත්සාහ කරනවා. ඉතින් මේකත් පසුවස්සුණු හානියට බලපානවා. අපි දැන් කතා කළා ළමයි පසුවස්සුණු හානි කිරී බලපාන සාධක වර්ග දෙකක්, පාරිසරික සාධක, කායික සාධක. තුන්වන සාධක වර්ගයේ හඳුනා ගන්නට ජෛව විද්‍යාත්මක සාධක. මේවට අපි කියනවා තමයි ළමයෝ ඉංග්‍රීසියෙන් biological factors කියලා. පසුවස්සුණු හානි කෙරේ බලපාන ජීවීන්ගේ ක්‍රියා ගැනයි මේ කතා කරන්නේ. අපි කියනවා තමයි biological factors කියලා. මම මෙහෙම එකකුත් කියන්නම්. වර්තමානයේ පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. බොහෝ තරුණ දරුවන් නැත්තම් අලුත් ව්‍යවසායකයින් කෘෂි නිෂ්පාදනයේට වගේම අලවිය හා තව පැත්තක් තියෙනවා ළමයෝ අගේ එකතු කිරීමේ ක්‍රියාව කියලා ඕවට එකතු වෙනවා. අලවිය කියලා කියන නිෂ්පාදන වටිනාකමක් එක්ක හුවමාරු කරලා යම් ලාභයක් ලබා ගන්න ක්‍රියාවක්. අගේ එකතු කිරීමේ ක්‍රියාව කියන්නේ අස්වැන්න අරගෙන ඒකට යම් ක්‍රියාවලියක් කරලා අමතර වටිනාකමක් ලබා දීලා ඒක විකුණනවා. මතේ වෙලා තියෙන්නේ ලැබෙන අස්වැන්න ඒ විදිහටම අලෙවි කරනවට වඩා අමතර අගයක් එකතු කරලා විකුණන්න ගියොත් වැඩි ආදායමක් ලැබෙන බවයි. ඒ නිසා බොහෝ තරුණ පිරිස් මේ වෙත යොමු වෙනවා. ඒතොර හැබැයි ඒකේ තියෙනවා කිසියම් ආකාරයක උපක්‍රම වගේ දේවල් තියෙනවා දැනගෙන ගියොත් එහෙම ඔබට දිගු වශයෙන් මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ විශාල පාඩු වලට ලක් වෙලා බිඳ වැටීම් වෙන්න පුළුවන්. එහෙම තත්ත්වයක් පවතිනවා. ඒකයි අපි මේ යෝජනා කරන්නේ. එහෙනම් ළමයෝ ජෛව විද්‍යාත්මක සාධක භෝගාස්වැන්න මත යැපෙන්න පුළුවන් විවිධ රෝග එහෙම නැත්නම් පලිබෝධ තමයි මේ යටතට අයිති වෙන්නේ. මේ යටතේ කාණ්ඩ දෙකක් හම්බ වෙනවා. එක වර්ගයකට කියනවා අපි පසු අස්වුණු රෝග, අනික් වර්ගයට කියනවා ළමයි පසු අස්වුණු පලිබෝධ. පසු අස්වුණු රෝග කියලා කියන්නේ ළමයෝ අස්වැන්න නිලව්වාට පස්සේ ඒකට ඇති වෙන්න පුළුවන් රෝග. දැනගන්න අස්වැන්න ගහේ තියෙනකොට නැත්තම් භෝගයක් වශයෙන් ඉන්නකොට රෝග ඇති වෙන්නත් පුළුවන්. ඒවට අපි කියනවා පෙර අස්වුණු රෝග කියලා. නැත්තම් ඒවට පලිබෝධ වෙන්න පුළුවන්. අපි කියනවා පෙර අස්වුණු පලිබෝධ කියලා. හැබැයි අස්වැන්න නිලව්වට පස්සෙත් ඒකට රෝග එන්න පුළුවන්. අපි කියන්නේ පසු අස්වුණු රෝග කියලා. පලිබෝධ වෙන්න පුළුවන්. අපි කියන්නේ පසු අස්වුණු පලිබෝධ කියලා. ඒ ගැනයි මේ කතා කරන්න යන්නේ. හරිද දරුවනේ? අපි කතා කරන්න යන්නේ එහෙමනම් ළමයි මේ පසුවස්සුණු හානි කෙරේ බලපාන දැන් අපි කතා කළා කියන සාධක වර්ග දෙකක්. පාරිසරික සාධක කතා කළා. පරිසරයේ පවතින උදාහරණ උෂ්ණත්වය, තෙතමනය වාගේ දේවල් ගැන කතා කළා. එහෙම නැත්නම් මේ ආර්ද්‍රතාව ගැන කතා කළා. ඔක්සිජන් ගැන කතා කළා. ඒ රෝග පලිබෝධ ගැන කතා කරා. ඒක අපි මෙතන දාගත්තා. දෙවනුව කතා කළා අපි කායික විද්‍යාත්මක ක්‍රියාවන්, එතලින් නිෂ්පාදනය වෙනවද, ශ්වසනය වෙනවද, උත්ස්වේදනය වෙනවද? දැන් කතා කරන්නේ තුන්වෙනි සාධක ගැන ජෛව විද්‍යාත්මක සාධක. මොනවද මේ කතා කරන්නේ? භෝගාස්වැන්න මත යැපෙන්න පුළුවන් විවිධ රෝග හා පලිබෝධ කාරක. එහෙනම් කාණ්ඩ දෙකකට බෙදෙනවා පසුවස්තුණු රෝග, පසුවස්තුණු පලිබෝධ. නැත්නම් පසුවස්තුණු රෝග හා පලිබෝධ කියලා අපිට බෙදාගෙන යන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම කතා කරනවා ළමයෝ
පසුවස්සුණු රෝග ගැන. යම් භෝගයක අස්වනු නෙලීමේ ඉඳලා පරිභෝජනය කරන අවස්ථාව දක්වා එයා ලක් වෙන්න පුළුවන් විවිධ රෝග ආකාර ගැනයි මේ කතා කරන්නේ. මේ යටතේ බහුලව අපිට හම්බ වෙනවා දිලීර බැක්ටීරියා. එතකොට දැනගන්න මේ පසුවස්සුණු රෝගකාරක කියන කට්ටිය අපේ අස්වැන්නට ඇතුල් වන ආකාර දෙකක් තියෙනවා. එකකට කියනවා අක්‍රීය ඇතුල් වීම, අනිකට කියනවා සක්‍රීය ඇතුල් වීම කියලා. අපි ඉස්සරලා ගත්තොත් අක්‍රීය ඇතුල් වීම. මෙතෙන්දි වෙන්නේ ළමයි අස්වැන්න සාපේක්ෂව අක්‍රීයව තියෙනවා හෙවත් අස්වැන්න නෙළුවාට පස්සේ එයා මෞෂාකයෙන් ඉවත් වෙලා තියෙන්නේ වැඩිපුර ඔය පරිවෘත්තීය ක්‍රියාවන් ඒවා මේවා කරන්න යන්නේ නැහැ. මොකද දැන් එයා යම්කිසි ආකාරයකට මෞෂාකයෙන් පෝෂක ජලය ලැබෙන්නේ නැති හින්දා එයා තීරුම් ගන්නවා මට මේ විදිහට ඉන්න බෑ කියලා. එයා මොකද කරන්නේ? මේවා සංරක්ෂණය කරගන්න ඕන හින්දා ටිකක් විතර අක්‍රිය වෙලා ඉන්නවා. අන්න ඒ සාපේක්ෂව අක්‍රිය අවස්ථාවේ එයාගේ ඇඟ ඇතුළට එන කට්ටියට අපි කියනවා අක්‍රිය ඇතුල් වීමෙන් තමයි ඔයාලා ආවේ කියලා. දෙවන මේ රෝග පලිබෝධකාරක ඇතුල් වන ආකාරයක් තියෙනවා. අපි කියනවා සක්‍රීය ඇතුල් වීම කියලා. දැන් මෙයා මවට සම්බන්ධ වෙලා ඉන්නේ බය නැහැ. මවගෙන් පෝෂක ලැබෙනවා, ජලය ලැබෙනවා, වැඩිපුර සක්‍රීයයි. මෙන්න මේ විදිහට අස්වැන්න වඩා සක්‍රීයව තියෙද්දි නැත්නම් සාපේක්ෂව සක්‍රීය තියෙද්දි එහෙම නැත්නම් මෞෂාකයට සම්බන්ධව තිබෙද්දි ඒකට රෝගකාරක ඇතුල්වීම අපි කියනවා සක්‍රීය ඇතුල්වීම කියලා. මුලින් අක්‍රීය අවස්ථාවේ ඇතුල් වෙන එක අක්‍රීය ඇතුල්වීම වෙනවා. මෞෂාකයට සම්බන්ධ වෙලා තියෙන වෙලාවට ඇතුල්වීම සක්‍රීය ඇතුල්වීම වෙනවා. හැබැයි ඒගොල්ලා මුලින් අක්‍රීය වෙලා ඉඳලයි පස්සේ සක්‍රීය වෙන්නේ. දැන් මේ වෙලාවේ ඇතුල් වුණා කියලා මේ වෙලාවේ වැඩි යැපෙන්න යන්නේ නැහැ. මොකද ශාකයේ ශක්තිමත්, අස්වැන්න ශක්තිමත්. ඒ නිසා මේ වෙලාවේ කරබාගෙන ඉන්නවා. ඉඳලා පස්සේ තමයි හුඟක් වෙලාවට ගබඩාවෙත් තමයි. එතකොට කර කියා ගන්න දෙයක් නෑ අස්වැන්න අසරණයි. මෞෂාකයෙන් පිහිට ලැබෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී ඇතුල් වෙච්ච හැටියේ දඟලන්න ගියොත් මෞෂාකයෙන් පෝෂක ලැබෙනවා, ජලය ලැබෙනවා, ආරක්ෂාව ලැබෙනවා. පහර දීලා රෝගකාරකයා මරලා දානවා. එහෙනම් ටිකක් කරබන ඉඳලා මෙයා මෞෂාකයෙන් වෙන් වෙලා අසරණ වුණාම තමයි පහර දෙන්න පටන් ගන්න. ඒකයි අපි කිව්වේ මුලින් අක්‍රීයව ඉඳලා පස්සේ සක්‍රීය වෙනවා. එහෙම තමයි. රෝගකාරකත් උත්සාහ කරනවා ධාරකයා මත යැපෙන්න. ධාරකයාත් උත්සාහ කරනවා රෝගකාරකයාගෙන් ගැලවෙන්න. ඒක තේරුම් ගන්න ළමයි. මෙන්න ළමයෝ අඹ වලට ඇති වෙන්න පුළුවන් ගැටලු. අඹ භෝගය සඳහා මේ වාගේ දිලීර රෝගකාරකයක් තමයි අඹ ඇන්ත්‍රැක්නෝස් රෝගය. මේ රෝගය ඇති කරනවා ළමයෝ දිලීරයෝ දෙන්නෙක්ගෙන් කොලෙටොට්‍රිකම් ග්ලියොස්පොරොයිඩ්ස් එහෙම නැත්නම් කොලෙටොට්‍රිකම් මැංගිෆෙරේ කියන දිලීර. දැනගන්න ළමයි මේ තියෙන අඹ ගෙඩිය නම් මෙයා විවිධ ස්ථානවලට ඇතුල් වෙන්න පුළුවන්. මේ තියෙන අඹ ගෙඩිය මෙහෙම තියෙද්දි අඹ ගෙඩියේ විවිධ ස්ථානවලට මේගොල්ල හානි කරනවා. ඔහොම තියෙන අඹ ගෙඩිය. සමහර වෙලාවට මෙතෙන්ට හානි කරන්න පුළුවන්, මේ හරියට හානි කරන්න කියන්න බෑ. ඉස්සෙල්ලම මේගොල්ල ඇවිල්ලා මේ පොත්ත හරහා ඇවිල්ලා අඹ ගෙඩියට පහර දෙනවා. පහර දුන්නාට පස්සේ මොකද වෙන්නේ? අපි අර කියනවා දලය උරාගත් ආකාර නැත්නම් වෝටර් සෝක්ඩ් දලය උරාගත් ආකාරයේ පොඩි පොඩි නිකන් තැලිලා වාගේ ගිය ලප හේවත් පුල්ලි ඇති වෙනවා. තව ටික කාලයක් ගියාම මොකද වෙන්නේ? මේ ලප දුඹුරු පාට වෙලා කුණු වෙනවා. මෙතනින් ශාක පටක මෙලෙක් වෙනවා. සමහර වෙලාවට මේ ලප ටික ඔක්කොම ළමයෝ එකතු වෙන්න පුළුවන්. ඔක සුලභ රෝගයක්. ඒ වගේම සමහර වෙලාවට අඹ ගෙඩියෙත් නටුව කෙලවර කුණු වෙනවා. සමහර වෙලාවට කෙසෙල් ආදී අඹ ආදී මස්තකයේවත් කෙලවර කුණු වෙනවා. එළවලු වල අර්වීනියා කැරටෝවරා කියන දැනගන්න හැබැයි මෙයා නම් ළමයි බැක්ටීරියාවක් බව මෙයාගෙන් කුණු වීම ඇති වෙනවා. මෙයාට අපි කියන්නේ අර්වීනියා කැරටෝවරා කියලා.
මේ කුණු වීම යටතේ බහුලව මේකට ලක් වෙන ළමයෝ කැරට්. ඒක තමයි මේ කැරට වෝරා කියන්නේ. ඔබ දැකලා ඇති කැරට් අලවල නිකන් ඉස්සරහා මේකෙන් පහළ කොටස නිකන් කුණු වෙලා සෙවල තත්වයක් ඇති වෙනවා. අධික දුර්ගන්ධයක් ඇති වෙනවා. අපි එළවලු මාගට් එක කියන දකින එළවලු කුණු ගඳ කියලා කියන්නේ මේක තමයි අධිකව. මෙයා බැක්ටීරියාවක් බදගන්න මේගොල්ලෝ නම් දිලිය. හුඟක් වෙලාවට අඹ වලට, කෙසෙල් වලට මේගොල්ලෝ හානි කරනවා. ඊළඟට අපි කලින් කතා කළේ පසුවස්සුණු රෝග ගැන. ඊළඟට හම්බ වෙනවා පසුවස්සුණු පලිබෝධ. මේගොල්ලත් අර වගේම අස්වනු වලට හානි කරන පලිබෝධ වෙලා ඉන්නවා. මේ ඉන්නේ ඉතා ප්‍රමුඛ පුද්ගලයෙක්. මෙයාට අපි කියනවා පළතුරු මැස්සා එහෙම නැත්නම් බැක්ටෝසෙරා ෆෙරුජිනස් කියලා. මෙයාගේ හානිය හරියට අඹ කෙසෙල් වාගේ පළතුරු වලට තියෙනවා. ළමයෝ වෙන්නේ මේකයි. මෙයාගේ සූඹුල් ගෑනු සතා හැබැයි දැනගන්න. ගෑනු සතා ඇවිල්ලා පළතුරු වල එහෙම පළතුරු ගෙඩිය තියෙනවා නම් පොත්ත විදලා බිත්තර දානවා. මේ පොත්ත විදින්න මේගොල්ල පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ අවසාන උදර ඛණ්ඩයේ තියෙනවා උලක්. ඕකට අපි කියනවා ළමයි ඩිම්බ නිදායකය කියලා. මෙන්න මේකෙන් මේ කෘමීන් කරන්නේ මේක උලක් වගේ තියෙනවා වොම මේ තියෙන කෘමියගේ දේහයේ පසුපසන මේකෙන් පළතුරු ගෙඩිය විදලා ඊළඟට මෙතනට බිත්තර දානවා. අපිට මේ වෙලාවේ හොඳට බැලුවොත් එහෙම අඹ ගෙඩියේ පොත්ත නිකන් විදලා තියෙනවා. පස්සේ මෙතන කළු පාට තිතක් බවට පත් වෙනවා. ඊළඟට මොකද වෙන්නේ මේ බිත්තර පුපුරලා කීටියෝ පිට වෙනවා. මේකට අපි කියනවා පණුව කියලා. මේ පණුව මොකද කරන්නේ? අඹ ගෙඩිය අභ්‍යන්තර පටක කණ්ඩ පටන් ගන්නවා. ඒ සමග පටක බිඳ වැටෙනවා අඹ ගෙඩිය එබෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේ සිදුර හරහා දීතික ආසාදන ඇතුල් වෙලා අඹ ගෙඩිය කුණු වෙන්නත් පුළුවන්. මේ වාගේ වෙලාවක අපි අඹ ගෙඩිය කපලා බැලුවොත් මේක ඇතුලේ පණුවන් විශාල වශයෙන් ඉන්නවා පේන්න පුළුවන්. ඊළඟට මේ අඹ ගෙඩිය පසට වැටුනහම මේගොල්ල ඊළඟ අවස්ථාව කෝෂගත වෙනවා. කෝෂගත වෙලා සූඹුල් පණුවන් මේ සූඹුල් සතුන් බවට පත් වෙලා ආපහු ඉපත් වෙනවා. එතකොට කවුපිගුල්ලා මෙයා කොලියොප්ටෙරාවෙක් වෙනවා. කැලසුපුචිස් මැකියුලාටස් කියලා කියනවා නැත්නම් මැකියුලේටස් කියලා කියනවා. මෙයා ගබඩා කරපු බීජවලට රනිල කුලේ බීජවලටයි විදින්නේ. රතු පිටිගුල්ලා ට්‍රයිබෝලියම් විශේෂයට අයත් වෙනවා. ට්‍රයිබෝරියම් සිරේයිලා කියලාත් ඉන්නවා. එහෙම නැත්නම් ට්‍රයිබෝලියම් කැස්ටනියම් කියලාත් එක්කෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ විශාල ධාන්‍ය කැබලි වලට ඒ වගේම පිටි වලටයි හානි කරන්නේ. ඔය අපි පාන් මනිස්සාදී ඔය රතු පාට ගුල්ලු දකින්නේ මේ මියා තමයි. ඊළඟට වී ඉපියා. එයා සිරිරෝගා සිරියලෙල්ලා වශයෙන් හඳුන්වනවා. එයා ඇවිල්ලා දැනගන්න ළමයෝ ලෙපිඩොප්ටෙරාවේ එයා වී ආදී බීජ විදලා බිත්තර දානවා. පිටවන කීටියෝ තමයි අපිට හානි ඇති කරන්නේ. ඊළඟට ධාන්‍ය වලට හානි කරන අයට කියනවා ධාන්‍ය ගුල්ලෝ කියලා. එනිසොපර්තා ඩොමිනිකා වගේ කට්ටිය හම්බ වෙනවා. ඊළඟට ගබඩා කළ අස්වැන්නට හානි කරන තව එක්කෙනෙක් ඉන්නවා. මෙයාට අපි කියනවා රැටස් හෙවත් ගබඩා මීයා කියලා. මෙයා නිවෙස් ආශ්‍රිතව වාසය කරලා ගබඩා කරපු වී ආදියට හානි කරනවා. දැන් මීට අමතරව ඔය තවත් මීයන් වර්ගයක් ලංකාව ආශ්‍රිතව වාසය කරනවා. මේගොල්ලන්ට අපි කියනවා ඌරු මීයා කියලා. මෙයා ලංකාවටම ආවේනික පුද්ගලයෙක් එහෙම විශේෂයක් ඉන්නවා. එයාගේ නම වෙන්නේ බැන්ඩිකටා සෙලනිකම් වෙනවා. එයාව හානි කරන්නේ ලංකාවට ආවේනිකයි. මෙයා විශේෂයෙන්ම ලොකු ප්‍රමාණයෙන් ලොකු එක්කෙනෙක් වෙනවා. මීට අමතරව ලේන් වඳුරු රිලව් ඉත්තෑ වගේ සතුනුත් වගාවේ ඉඳලා අපේ අස්වැන්නට හානි කරනවා. එතකොට මේ විදිහට ළමයි අපි කතා කළා පසුවස්තුණු හානි කියන්නේ යම් භෝගයක අසුරු නෙලීමේ සිට පරිභෝජනයේ දක්වා ඇති වෙන්න පුළුවන් හානි.
මේ හානි ප්‍රධාන වශයෙන්ම අස්වැන්නේ ස්වරූපේ මතයි තීරණය වන්නේ. අස්වැන්නේ ස්වරූපේ මත ආකාර දෙකයි. ගබඩා කළ හැකි අස්වනු, ගබඩා කළ නොහැකි අස්වනු. මේ පසුවස්වනු හානියට බලපාන සාධක වර්ග දෙකක් තිබුණා. එකකට අපි කිව්වා පෙර අස්වනු සාධක, අස්වනු නෙලීමට පෙර සාධක, අනිකට කිව්වා පසුවස්වනු සාධක. පසුවස්වනු සාධක ප්‍රධාන වශයෙන් පාරිසරික හේතු. එහෙම නැත්නම් කායික විද්‍යාත්මක හේතුන් හා ජෛව විද්‍යාත්මක හේතුන් වශයෙන් බෙදාගත්තා. ඉතින් ළමයි මේ වගේ හේතුන් යටතේ පසුවස්වනු හානි වුණාම මොනවද වෙන්න පුළුවන් ප්‍රශ්න නැත්නම් ගැටලු? එකක් තමයි පසුවස්වනු හානි වුණාම ලැබෙන අස්වැන්නේ ක්වොලිටි එකයි නැත්නම් ප්‍රමාණාත්මක ගතියයි ගුණාත්මක බවයි නැති වෙනවා. දැනගන්න අපේ රටේ සමස්ත මේක පොඩි ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රටේ සමස්ත පළතුරු හා එළවලු නිෂ්පාදනයේ 25-40ත් අතර ප්‍රමාණයක්, ඒ වගේම අපේ රටේ සමස්ත වී හෙවත් ධාන්‍ය නිෂ්පාදනයේ 10%-16ක් අතර ප්‍රමාණයක් පසුවස්වනු හානි මගින් අපතේ යනවා. කෙනෙක් අහන්න පුළුවන්, ඇයි මේ එළවලු හා පළතුරු වල වැඩි? ඇයි ධාන්‍ය වල අඩු? සරලම උත්තරය තමයි ධාන්‍ය කියලා කියන්නේ කල් තබාගත හැකිවත් ඩියුරබල් හාවෙස්ට් එකක්. එළවලු හා පළතුරු කියන්නේ කල් තබාගත නොහැකිවත් පෙරිෂබල් හාවෙස්ට් එකක්. ඉතින් බලන්න ඒ නිසා ලංකාවේ සමස්ත එළවලු හා පළතුරු නිෂ්පාදනයේ 4%කට ආසන්න ප්‍රමාණයක්, ඊට වැඩි ප්‍රමාණයක් හැමදාම නාස්ති වෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා මැනින් වෙළඳපොළ, එහෙම නැත්නම් වෙනත් එළවලු වෙළඳපොළවල් වලින් විශාල වශයෙන් දෛනිකව එළවලු හා පළතුරු බැහැර කරනවා කුණු වශයෙන්. කණ්ඩායමක් පර්යේෂණයක් කරලා කියනවා දිනකට කොළඹ මෙට්‍රික් ටන් විශාල ප්‍රමාණයක් කුණු විදියට අපි නගර සභාවට නිකුත් කරනවා කියලා. ඉතින් මේ නාස්තිය වළක්ව ගත්තොත් තව විශාල ප්‍රමාණයකට එළවලු දෙන්න පුළුවන්. එතකොට පළතුරු දෙන්න පුළුවන්. ඒ වායේ මිල අඩු කරන්න පුළුවන්. ගොවියාට පාරිභෝගිකයාට දෙන්නටම සාධාරණ ඊටු කරන්න පුළුවන්. බලන්න කොච්චර හිතකර තත්වයන් තියනවද කියලා. ළමයෝ ඒ වගේම අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයේ පහළ යනවා. මෙහෙම නාස්ති වෙන්න ගියෝ ආහාර හිඟයක් ඇති වෙන්න පුළුවන්. මම පිළිගන්නවා අපේ රටේ තාමත් මිනිස්සු හාමතිය මිය යන සිද්ධියක් නැති වුණාට දැනගන්න අප්‍රිකා මහද්වීපයේ ආශ්‍රිතව අවුරුද්දකට මිනිස්සු ලක්ෂ කොච්චරක්ද මිලියන් 30ක් කියන ලක්ෂ 300ක් ළමයි. සෙල්ලමක් නෙමෙයි. ආහාර හිඟීමෙන්ම හාමත හා සැබඳි හේතු මත මිය යනවා. මෙහෙම වැරදි ආකල්පයක් ගන්න එපා. මිනිස්සු එකපාරට මැරලා වැටෙන්නේ නැහැ කන්න නැතුව. නමුත් දැනගන්න ඒකත් එක්ක දිගු කාලීන මන්ද පෝෂණය බැඳී පවතිනවා. ඒකත් එක්ක ආසාදන ඇති වෙනවා. ඒවාම ලදරු මරණ ඇති වෙනවා. මාතෘ මරණ ඇති වෙනවා. ආයු කාලය අඩු වෙනවා. ඒකයි මේ සැබඳි හේතුන් කියන්නේ. නැත්තම් හිතන්න එපා මිනිස්සු එක අපිට එක කන්න නැතුව මැරලා වැටෙන හැම වෙන්නේ නැහැ. නමුත් දිගු කාලීන වශයෙන් ඒ හේතුන් විග්‍රහ කරගෙන ගියොත් විද්වතුන් කියනවා මුල තියෙන්නේ ආහාර හිඟේ කියලා. ඒ නිසා දැනගන්න කාටවත් අයිතියක් නැහැ එළවලු පළතුරු මේ කිසිම ආහාරයක් පසුවස්වනු හානි යටතේ අපතේ යන්න ඉඩ දෙන්න. ළමයෝ අනික තමයි මෙහෙම පසුවස්වනු හානි වෙන්න ගියාම ගොවියට ආර්ථික ගැටලු ඇති වෙනවා, මානසික ගැටලු ඇති වෙනවා. ඇයි? තමන් හදන අස්වැන්න විකුණන්න කලින් නහත්ති වෙනවා. එතකොට ආර්ථිකවත් නැහැ. අස්වැන්න වගා කරන ගොවියෙකුට ඒක හරි අගී. මොකද ඒක එයාගේ නිෂ්පාදනය, එයාගේ ශ්‍රමය. එයා හරි අභිමාණයෙන් තමාගේ වගාව දිහා බලන්නේ. එහෙම හදපු අස්වැන්න බලන් ඉඳද්දි විනාශ වෙනකොට එයාට මානසික තත්ත්ව ඇති වෙනවා. මානසිකව බිඳ වැටෙනවා ඒගොල්ලෝ. අපි මහන්සි වුණාට වැඩක් නැහැ මේක නාස්ති වුණානේ කියලා. ඒක අපට පිටින් බලලා කියන්න බෑ ළමයෝ. ගොවීන් සමග වැඩ කළා නම් ගොවීන්ගේ මානසිකත්වයේ තේරුම් ගත්තොත් අපට වැටහෙනවා ඒක ගොවියාට විශාල ගැටලුවක් කියලා. ඒක හුදෙක්ම මේ ආදායම මත මගේ අස්වැන්න නාස්ති වුණා මට සල්ලි හම්බ වෙනවා අඩුයි. එහෙම එකක් නෙවෙයි. ඔව් විශාල වශයෙන් ඒ ගැන කම්පා වෙනවා. අනේ මේ මම මහන්සි වෙලා හදපු අස්වැන්න මේ කුණු වෙලා යන්නේ, මේ වේලිලා යන්නේ. ඒක විශාල ගැටලුවක්.
අනික තමයි කෘෂි භාණ්ඩවල මිල උච්චාවචනයේ ළමයෝ කාලයකට ගණන් වැඩි වෙනවා කාලයකට ගණන් අඩු වෙනවා. කාලයේ සමග යම් භාණ්ඩයක හෝ භෝගාස්වන වලත් මිල ඉහළ පහළ යනවා. මේක හිතකර තත්වයක් නෙමෙයි. මේ මගින් සමහර කට්ටිය වෙළඳපොළ බිඳ වැටෙනවා. සමහර කට්ටිය අසීමිත ලාභ ලබනවා. මිල වැඩි වෙන කාලට හංගගෙන උනවා. අනික තමයි අස්වැන්නේ ආරක්ෂාකාරී බව අඩු වෙනවා. අස්වැන්නට පසුවස්සුණු හානි වෙනවා නම් ඒ වගේ අස්වැන්නු වෙළඳපොළට එන්න පුළුවන්. ඒවා කාපුවාම ආසාදන වෙන්න පුළුවන්. විෂවීම වෙන්න පුළුවන්. අසාත්මිකතා හේවත් ඇලර්ජිස් එන්න පුළුවන්. ඒ නිසා පසුවස්සුණු හානි වූ අස්වැන්නු අලවිය හොඳ දෙයක් නන් නෙවෙයි ළමයි. අනික තමයි නාගරික කුණු කසල ගැටලුව. අපි කිව්වේ එකයි දවසකට කොළඹ එක්කව වෙනවා කුණු කසල එළවලු විදිහට නැත්තම් කුණු කසල මෙට්‍රික් ටන් 500ක් එක්කව වෙනවා. මේකෙන් විශාල ප්‍රමාණයක් තියෙන්නේ එළවලු හා පළතුරු කොටස්. ඔය මැනින් වෙළඳපොළ ආදී ස්ථාන වලින් තමයි මේවා එකතු වෙන්නේ. ලොරි ගණන් එක්කව වෙන්නේ. අනික තමයි අස්වැන්න අහිමි වෙච්චාම පසුවස්සුණු හානි වෙලා ගොවියා උත්සාහ කරනවා ඉතුරු අස්වැන්නෙන් ලොකු අර එයාගේ අහිමි වෙච්ච එකත් එක්ක ගන්න. එතකොට මොකද වෙන්නේ? අපිට ලොකු මුදලක් ගෙවන්න වෙනවා මේකට. වෙළඳපොලේ අස්වැන්නු මිල ඉහළ යාමට මේ හානිය හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම කවුරු හරි තරුණයෙක් හරි කවුරු හරි කෙනෙක් මේ අස්වැන්න යොදාගෙන රැකියාවන් කරන්න බලන් හිටියනම් පළතුරු යොදාගෙන ජෑම් හදන්න හිටියා. කෝඩියල් හදන්න හිටියා. මොකද වුනේ? පළතුරු පසුවස්සුණු හානිය මගින් නාස්ති වුණා. එයාට හම්බෙන ප්‍රමාණය අඩුයි. ඒකේ මිලත් වැඩි. එයා මේකෙන් අයින් වෙනවා. මේ ගානට ජෑම් හදන්න මේ ජෑම් දෙන්න බෑ. අර ගානට පළතුරු අරගෙන කියනවා. ඒ නිසා දැනගන්න මේ සියලුම දේවල් වළක්වන්න නම් අනිවාර්යයෙන්ම පසුවස්සුණු හානි වැළකිය යුතු වෙනවා. එහෙනම් දරුවනේ අපි මේ දක්වා කතා කළේ පසුවස්සුණු හානි කියන්නේ මොනවද? මේවාට බලපාන සාධක මොනවද කියලා. එහෙනම් මෙබඳු පාඩමකින් අපි යලිත් හමු වන බලාපොරොත්තු වෙමින් අපි මේ පාඩමෙන් ඔබගෙන් සමුගන්නවා. එහෙනම් දරුවනේ ආයුබෝවන්.